කඳු පඳුරු කිරිදුර්ග පිරුණු මේ ජීවන ගමනේ සුන්දර ගිමන්හලක මීරියාව විඳගන්න. හිතේ හිරකරගෙන ඉන්න දුක් කරදර මොහොතකට පැත්තකින් තියලා ඒ දුක්ඛන්ද නිවාගන්න ඉසිඹුවක් ලබන්න. එකතු වෙන්න චිත්තාලංකාරයට. වෙලාව පෙරවරු 10යි විනාඩි 3යි. ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයෙන් ගෙනෙන සිකුරාදා නුවර අලංකාරයේ සමගින් රැඳෙන්නේ. ඔබ දන්නවා පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා අපි ගුවන් කාලය වෙන් කරන්නේ චිත්තාලංකාරය වැඩසටහනට. එහිදී අපි හැම විටම උත්සාහ කරන්නේ ඔබේ මානසික ගැටලුවක් තිබෙනවා නම් යම් ප්‍රශ්නයකින් ඔබ පෙළෙනවා නම් මේ ප්‍රශ්නයට යම් විසඳුමක් සහනයක් පිහිටක් වෙන්නට තමයි අපි මේ පැය වෙන් කරගන්නේ. නිසා වෙන ඔබටත් විවෘතයි අපගේ මෙදිරියේ දුරකථන අංකය 08112228844 මෙදිරියේ දුරකථනයේ විවෘතයි. දැන් මේ මානසික ආතතිය පිළිබඳව කතා කරද්දී පුළුල් විෂයක් මේ මාතෘකාව ඔස්සේ ඔබව දැනුවත් කරන්න පුළුවන්. අද මා හිතන්නේ මේ පුරා පැය තුලම ඒ නිසාවෙන් අපි ඔබට ආරාධනා කරන 107.3 107.5 වගේම SLBC මොබයිල් ඇප් එක ඔස්සේ රේඩියෝ ගාඩන් ජංගම දුරකථන යොදවමු ඔස්සේ අපිව ලොව කොතැනක සිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් කතා කරන්න කියලාත් ආරාධනා කරනවා. අද දවසේදී මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න මැදිරියට පැමිණ තිබෙන්නේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී නීතිවේදී නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ වෛද්‍යතුමන්. ඒ වගේම තමයි ප්‍රකාශ් රාජපක්ෂත් අද දවසේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මුලින්ම මා හිතන්නේ මේ වැඩසටහනට යොමු වෙන්නට පෙර මෙන්න මේ හඬපටය අපි අහලෙමු. ඉන්න අනතුරු අපි අපේ සුපුරුදු මාතෘකාවට යොමු වෙන්නටයි සූදානම් වෙන්නේ. කැම්පස් ඉස්කෝල පටන් ගන්න ආයෙ වැහුවා. ඔන්ලයින් නම් ඉතින් උගන්වනවා. මේ යන විදිහට ඉස්සරහට මොන වේද කියලා නම් ඉතින් ඇත්තටම දන්නේ නැහැ. ඉතින් දෙයියෝ තමයි ඉතින් ඒ ඔක්කොම දන්නේ. ඉතින් හිතනකොට අපිට ජීවිතය කියන්නේ මොකද්ද කියන එක හිතා ගන්නත් බෑ. ඉතින් එපා වෙලා යනවා හිතලම. ගොඩක් අය කියනවා ප්‍රශ්නයක් ගැටලුවක් අහම ඉවසන්න කියලා. එහෙම බැරි වුණොත් ඒත් ඉවසන්න. එහෙම කොහොමද කරන්නේ? පුළුවන් නම් කියන්න. ඉවසලා බැරිම දැනත් ඉවසන්නේ කොහොමද? මොනවද එහෙම කරන්න පුළුවන් ක්‍රම කියන්න? මේ දවස්වල ඉතින් හැම ගයක් වගේම ගත්තොත් ඉතින් කොරෝනා, සල්ලි, විභාග, රස්සා, කෑම බීම ඒ වගේ ඉතින් එක විදිහේ ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. ඒවා ගැන හිතලම දැන් ඒවා පුදුම හිසරදයක් වෙලා තියෙන මිනිස්සුන්ට. අනේ මන්ද ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලාම ප්‍රශ්න. කවදා මේවායේ කෙලවරක් දකින්න ලැබෙයිද මන්දා? මේ දවස්වල කොයි වෙලෙත් පොඩි දෙයකට තරහ යනවා මට ගෙදර ඇත් එක්ක. කවවත් පේන්න බෑ මට. මටම තේරෙන්නේ ඇයි කියලා. හොඳයි. මේ ප්‍රශ්න අපට නිතර දෙවේලි මුණ ගැහෙන කීප දෙනෙකුගෙන් ගත්ත හඬපට. මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී නීතිවේදී නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ වෛද්‍යතුමන්. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් සුබ උදෑසනක්. වැඩසටහන ආරම්භයේම ওই වගේ ප්‍රශ්න බොහෝමයක් තිබෙනවා. කොරෝනා, විභාග, රැකියා, මුදල්, නිතර දෙවේලේ තරහ යෑම මේවා අප සමාජය තුළ තියෙනා වූ විවිධ ආතතියන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මානසික ගැටලු වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, මා කැමති මුලින්ම දැන කියා ගන්න ආතතිය කියන්නේ කුමක්ද කියලා අපි මුලින්ම හඳුනා ගමු. මොකද මෙවැනි වූ ප්‍රශ්න තියෙන බොහෝ දෙනෙක් අපට නිතර දෙවේලි මුණ ගැහෙනවා. ඇතැම් විට අපිට මේ වගේ හැසිරෙනවා වෙන්න පුළුවන් විටක. ඇත්තටම ආතතිය කියන වචනය මේ අපි භාවිතා කරන එක ප්‍රපංචයකට. දැන් මේක ඇත්තටම මේ හිතට දැනෙන හැඟීමක්. ඒතකොට හැඟීමක් අපි වචනයකින් විස්තර කරනකොට ඒක ටිකක් අමාරුයි. මොකද මේකේ විවිධ පරාශයන් ඔස්සේ මේකේ තේරුම පැතිර යනවා. ඉතින් ඇත්තටම මේ සරලව කිව්වොත් අපි දන්නවා එදිනෙදා ජීවිතයේදී අපිට නොඑක් තර්ජන, එහෙම නැත්නම් බලාපොරොත්තු, එහෙම නැත්නම් අපේක්ෂාවන් තියෙනවා. දැන් මේවා සාක්ෂාත් කරගන්න යනකොට, එහෙම නැත්නම් තර්ජන වලට මුහුණ දෙන්න යනකොට අපිට දැනෙනවා මේ අපේ හිතට මේ බලක් තිබ්බා වගේ, හරියට ඔළුවේ ගලක් තියාගෙන හිටියා වගේ. ඉතින් එතකොට මම මේ தত্ত্বය
අර හිතට ඇති වෙන තද ගතිය අපි සරලව ගත්තොත් ආතතිය කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ආතතියට ලක් වෙන නොවන කෙනෙක් මම හිතන්නේ අපි ඊට හොයාගන්න බෑ. මේ වර්තමාන කාලේ සියලුම දෙනා කුඩා දරුවගේ ඉඳන් වැඩිහිටියා දැක්ක සියලුම දෙනාම ආතතියට පත්වන අයුරක් තමයි අපිට මේ දක්නට ලැබෙන්නේ. මම හිතන්නේ වෛද්‍යතුමනි මේ ආතතියට පත්වීමට ප්‍රධාන වශයෙන් පරිසරය අපේ පැවතුම් ගති පැවතුම් මේ සියල්ල බලපානවද මේ කාරණාව නිසා? නෑ ඇත්තෙන්ම මේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අපේ අතීතයේ දිහා. දැන් අතීතයේ ඊටම සරලයි. අපි දන්නවා මිනිසුන් තිබෙ සරල ජීවන රටාවක්. ඒ තුල අවශ්‍යතාවයන් ඉතා සීමා සහිත වුණා. ඉස්සරම අපේ රජ කාලේ ගත්තොත් ඒ රජවරුන්ගේ මේ පාලන යුගයන්හිදී තමයි මම හිතන්නේ අපේ රට අනිත් ලෝකේ අනිත් රටවල් අභිබවා ගිහිල්ලා ලොකු සංවර්ධනයක් ඇති කරගත්තේ. අපි දන්නවා සමහර වෙලාවටද අපිට තියෙනවා අපිට හිතා ගන්නවත් බැරි නිර්මාණ. ඉතින් සීගිරිය වගේ නිර්මාණයක් ඒක උඩට වතුර අරන් ගිය හැටි තාමත් දන්නේ නැහැ. ඒ වගේම මේ ඔය යෝධයල හැතැම්මට අඟලක් බෑවුම තියෙන එකක් ඔය කිසිම තාක්ෂණයක් නැතුව ඒ කාලේ අපූර්වට හදලා තිබ්බා. හැබැයි මේ වෙනකොට තියෙන උපරිම තාක්ෂණය යොදාගෙනත් ඒ වගේ එකක් ලෝකේ කොහෙවත් හදන්න බෑ. ඉතින් මම කියන්නේ අපි මේ වගේ දේවල් කරන්න අපිට හිතට නිදහසක් ලැබුණා. අපිට හිතන්න හැකියාව තිබ්බා. මොකද එහෙම හිතන්න හැකියාවක් එන්නේ නැහැ ආතතියක් තියෙනවා නම්. එතකොට මේ தত্ত্বය වර්තමානයේ වෙනකොට සීක්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට අවශ්‍යතාවයන් වැඩි වෙනවා. අවශ්‍යතාවයන් වැඩි වෙනකොට ඒක ලබා ගැනීමට අපි ඒ ඔස්සේ හඹා යෑමක් සිදු කරනවා. ඉතින් ඇත්තටම චූටි දරුවගේ නම් ගත්තොත් චූටි දරුවෙක් මම දන්නේ සමහර වෙලාවට මේ මව්වරු පියවරු මේ දරුවා මේ බඩේදී නැත්තම් සමහරට හම්බ වෙන්නත් කලින් ඉඳන් මේ සැලසුම් සකස් කරනවා මගේ දරුවා අනාගතයේ මේ වගේ කෙනෙක් වෙන්නේ කියලා. මේ බර දරුවා ඉපදුණු දවසේ ඉඳන් මේ දරුවට දැනෙනවා. මේ දැන් ගැටලුව තියෙන්නේ අපි දන්නවා මේ එක වසරේ ළමයි සමහර විට ලදරු පාසල් යන දරුවන් පවා අතිරේක පන්ති වලට යවනවා. එහෙනම් මේ අතිරේක පන්ති වලට යන්න පටන් ගන්න කාලේ ඉඳන් ඊට පස්සේ අවුරුදු 13ක් පාසල් යනවා. මේ හැම කාලයක් තුල මේ හැම වෙලාවක් තුලම මේ දරුවා දිගටම අධ්‍යාපනය තමයි දැන් මේ කාලේ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඊට පස්සේ අවුරුදු 13න් පස්සේ විශ්වවිද්‍යාලයට ගියොත් එතනත් ඊට පස්සේ ඒත් අධ්‍යාපනය. ඊට පස්සේ මොකද වෙන්නේ? රැකියාවක් කරනවා. රැකියාවක් කරනකොට ඊට පස්සේ රැකියාව එක. මොකද අපි ජීවත් වෙන්න කාලයක් නැහැ. ඒතකොට ජීවිතය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කාලයක් නැහැ. හැම වෙලෙම මේ දැනුම් තේරුම් ඇති වෙච්ච දවසේ ඉඳන් ගැටලු ප්‍රශ්න තර්ජන තමයි අපේ ජීවිතයන් වල දිගටම එල්ල වෙන්නේ. අර ඉස්සර වගේ නෙවෙයි. මෙන්න මේ නිසා තමයි මම හිතන්නේ අපි මේ වෙනකොට මේ බහුලව පිරිසක් ආතතියට ගොදුරු වෙලා තියෙන්නේ. වෛද්‍යතුමනි මේ කතාව කරගෙන යනකොට මම හිතන්නේ ප්‍රකාශ ඔබටත් ගැටලුවක් ඇති වෛද්‍යතුමාට යොමු කරන්න. මොකද ඊටාම හොඳින් මේ ආතතිය කියන කාරණාව පිළිබඳව සඳහන් කළා වෛද්‍යතුමා. අපි ඉපදුන දවසේ ඉඳලා තමයි මේ ආතතිය අපිට ලැබෙන්නේ. මොකද මව පියා කියන දෙදෙනාගේ තියෙන ආතතිය මා හිතන්නේ මේ දරුවාට අනිවාර්යෙන්ම බලපානවා. අර වෛද්‍යතුමා සඳහන් කළා වගේ අර එක වසරේදී පෙර පාසල් වේදී පවා අධ්‍යාපනයේට ඊටාම උසස් අධ්‍යාපනය සඳහා තමයි යොමු කරන්නේ. කියන්නේ ඊටාම ඉහළින් විභාග පාස් වෙන්න ඕනේ. ඊටාම හොඳ අනිත් කෙනාට වඩා ඉහළින් ඉන්න ඕනේ. මෙන්න මේවා තමයි පුංචි දරුවන්ගේ මනසට පවා දෙමාපියන් ලබා දෙන්නේ. ප්‍රකාශ් ඔව් ඉතින් ඒ කිව්වා වගේම බාල මහලු තරුණ කාටත් පොදු දෙයක් තමයි මේ ආතතිය කියන්නේ. ඉතින් වෛද්‍යතුමනි අපි දැනගන්න කැමති දැන් විභාග සම්මුඛ පරීක්ෂණ මුදල් ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එතකොට මානසික ප්‍රශ්න පාළුව තනිකම ලිංගිකත්වය මේ කියනා වූ විදිහට මෙකී නොකී සියලුම ආතතික ප්‍රශ්න අපිට මනෝවිද්‍යාත්මකව බෙදා දක්වන්න පුළුවන්ද? ඒකට මොකක් හරි මනෝවිද්‍යා පදනමක් තියනවාද මේ ආතතිය කියන එකේ වර්ග විදිහට බෙදා දක්වන්න? ඔව් ඇත්තටම මේ ආතතිය ගත්තොත් ඒක ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් මේ සාධනීය ආකාරයට වන ආතතිය සහ සාධනීය නොවන ආකාරයට වන ආතතිය කියලා. අපි සාධනීය විදිහට වන ආතතිය ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අපි දන්නවා මේ අපිට විභාගයක් ලං වෙනකොට මේ හොඳට මතක හිටිනවා.
එකනේ ලොකු බරක් අපි දන්නවා ඉස්සරහට මම මේ විභාගෙට ලියන්න ඕනේ. තව දවසයි තව පැය ගානයි තියෙන්නේ. මෙන්න මේ ආතතිය වැඩි වෙනවා. එතකොට මේ අදාළ හෝමෝන ශ්‍රාව්‍ය වීම මගින් හොඳට මතක තියෙනවා. හොඳට අපි වෙනදා මාසයක් පාඩම් කරපේක මේ විනාඩි 5න් 10න් පාඩම් කරන්න පුළුවන් හැකි තත්ත්වයක් වෙනවා. ඒක ඇත්තටම සාධනීය තත්ත්වයක්. තවත් වෙලාවක හිතන්න අපි නිදිමතේ දවසක් නිදි වරලා ඊට පස්සේ වාහනයක් එලවගෙන යනවා. එතකොට අපිව අනතුරකට ලක් වෙන්න පුළුවන් වැඩියෙන්ම කොළඹ වගේ නගරයකද එහෙම නැත්නම් වෙනත් පාළු පාරක වාහනේ එලවගෙන යනකොටද? ගොඩක් කලාවට අපි දන්නවා කොළඹ වගේ නගරයකදී අනතුරු වෙන්න තියෙන හැකියාව අඩුයි. මොකද ආතතියක් තියෙනවා. කොයි වෙලේ වාහනයක් එයිද හැප්පෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා වැඩි අවධානයක් තියෙනවා අපිට ඒ වෙලාවේ නිින්ද යන්නේ නැහැ. හැබැයි ඈත පාළු පාරක යනකොට අර නිදිමතට නිින්ද යනවා. එතකොට ගිහිල්ලා කොහේ හරි හැප්පෙන්න පුළුවන්. අපි දන්නවා ඇක්සිඩන්ට් වෙලා තියෙන දේවල් ආදේශ අනතුරු ගොඩක් වෙලා තියෙන්නේ ඒ වගේ ඈත පිට ප්‍රදේශවල. ඉතින් මම කියන්නේ මේ ආතතිය සාධනීය ලක්ෂණක් තියෙනවා. සාධනීය නොවන දේවල්. ඒ හැබැයි වැඩිපුරම තියෙන සාධනීය නොවන දේවල්. ඒ කියන්නේ මේක අපි හිතට වදයක් කරගෙන අපේ ජීවිතයේ එදිනදා වැඩ කටයුතු අදාළ කරගැනීමේ සම්භාවිතාවක් තියෙනවා මෙන්න මේ සාධනීය නොවන ආතතියට ගොදුරු වෙන අය. ඉතින් සමහර වෙලාවට මේක මම කිව්වා මුලින්ම කිව්වා සමහර තර්ජන විවිධාකාරයෙන් එනවා. සමහර පුද්ගලයකින් තර්ජනයක් එන්න පුළුවන්. අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයා පනින්න පුළුවන් නැත්නම් තර්ජනයක් කරන්න පුළුවන්. ඔයාට හිරයක් කරනවා මරනවා මොනවා හරි කියලා. දැන් එතකොට මෙයාට ආතතියක් හැම වෙලේම මේක මතක් වෙනවා. හරි ඒ වගේම තමයි සමහරට අපිට විභාගයක් තියෙනවා. ඒක අපිට විතරක් නෙවෙයි දැන් වටා පිටාවේ අය තමයි අපිට වඩා විභාග ගැන උනන්දු වෙන්නේ. අපේ ප්‍රතිඵල ගැන උනන්දු වෙන්නේ. ඒ නිසා ඒක ලොකු ආතතියක්. ඒ වගේම අපිට යම් කිසි වැඩ කොටසක් බාර දීලා තියෙනවා නම් ඒක කලට වෙලාවට නිම කරන්න ඕනේ. ඒක අපිට හිතට ආතතියක්. හරිද? මේ වගේ දේවල්දී විවිධ පුද්ගලයන් තමන්ගේ සිතුවිලි අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි එකම ආතතිය පුද්ගලයන් කීප දෙනෙකුට ආවම ඒ අය විවිධ විදිහට මේකට ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ හිත කියන්නේ මොකක්ද කියන එක මුලින් අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේවා සාධනීය ආකාරයට මේ ආතතියෙන් කොහොමද කළමනාකරණය කරන්න කියන එක ගැන සාකච්ඡා කරන්න. ඇත්තෙන්ම සිත කියන එක ගැන යම්කිසි නිර්වචනයක් එකෙන් හොයාගන්න පුළුවන්. ඇත්තටම මේ ඕක ප්‍රායෝගික අත්දැකීමන්නේ. දැන් අපිට අපේ හිත හීලා නැහැ. ඒක දුවනවා හැමතැනම. දැන් ඇත්තටම හිත කියන්නේ මොකද්ද කියන එකේ ගැටලුවක් තියෙනවානේ. දැන් මේක තියෙන්නේ කොහෙද? අපි දන්නවා හිත කියලා දෙයක් තියෙනවා. හැබැයි තියෙන්නේ කොහෙද කියන එකේ ගැටලුවක් තියෙනවා. මොකද මේක පේන්නේ නැහැ. ඉතින් ගොඩක් අය මේ හදවත අඳිනවා මේ හිත හදවතේ තියෙනවයි කියලා මේ ගොඩක් වෙලාවට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා සමහර වෙලාවට මේ හදවත් මේ මාරු කරන ඔපරේෂන් කරලා මේ වෙනත් හදවත් දාන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි මේ કૃත්‍රිම හදවත් දාන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට මේ හිතට මොකද වෙන්නේ? නෑ ඇත්තටම මේ ඒක මම දන්නේ සංකල්පය කොහොමද ආවේ කියලා. කෙසේ වෙතත් මේ සරලව කියනවා නම් මේ හිත තියෙන්නේ අපේ මොළය ආශ්‍රිතව. එතකොට මොළය ආශ්‍රිතව වෙන ක්‍රියාදාමය අපිට සරලව හඳුනන්න පුළුවන් මේ හිත කියන එක. ඉතින් අපි සරලව කියන්නම් තවත් මේ බල්බ් එකක් අපි හෝල්ඩර් එකට දාලා තියෙනවා නම් ඒක ඔන්න අපේ මොළය කියලා කියන්න පුළුවන්. දැන් ඔකට ස්විච් එකක් දාපුවාම මේක දැල් වෙනවා. අනේ දැල් වෙන කරන්ට් එක අපිට පේන්නේ නැහැ. හැබැයි අපි පේනවා ස්විච් එක දාපු ගමන් ඒක දැල් වෙනවා. අන්න මේ වගේ මේ කරන්ට් එක අපිට කියන්න පුළුවන් හිත කියලා. ඉතින් ඒ වගේම තමයි මේ සමහර වෙලාවට අපි මේ දන්නේ නැහැ. දැන් මේ අපිට මේක පාලනය කරන්න පේන්නේ නැහැ. පේන්නේ නැති නිසාම අපි විවිධ අර්ථකථන මේ සඳහා දෙනවා. කෙසේ වෙතත් මේ අපිට කියන්න පුළුවන් මේ අපි දන්නවා පරිගණක. අපි හැමෝම පාවිච්චි කරන පරිගණක. පරිගණක එක අපි දන්නවා හાર્ඩ්වෙයාර්ස් නැත්නම් දෘඩාංක කියලා කියන්නේ නේද? ඒවා මේ හાર્ඩ්වෙයාර්ස් ඒක අපේ මොළේ වගේ කියලා අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්නේ සොෆ්ට්වෙයාර්ස් වලින්. මෘදුකාංග. දැන් එතකොට මෘදුකාංග වලින් වෙන ක්‍රියාව අපිට පේන ක්‍රියාව. හැබැයි මෘදුකාංගයෙන් ඒක පේන්නේ නැහැ. ඒක සමහරට තැටියක් වෙන්න පුළුවන්. යම්කිසි ඇහැට නොපෙනෙන දෙයක්. ඉතින් මේ වගේ තමයි අපිට මේ හිත සහ කය කියන එක අපිට වෙන් කරගන්න වෙන්නේ.
එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නවා එතකොට සරලව ගත්තොත් මිනිස්සෙක් හිත සහ කය අනුව ඒ දෙක එකතු වෙලා තමයි මේ පුද්ගලයෙක් හැදෙන්නේ. එතකොට අපි දන්නවා කය ලෙඩ වෙනවා. අපිට ලෙඩ හැදෙනවා. ඒ වගේම තමයි මේ සිතට එහෙම නැත්නම් මනසටත් රෝගී තත්ත්වයක් නැති වෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි කායික රෝග සම්බන්ධයෙන් දක්වන ආකල්පයට වඩා සම්පූර්ණ වෙනස් ආකල්පයක් තමයි දාන්නේ මේ මානසික රෝග සම්බන්ධයෙන්. ඉතින් මේක ඇත්තටම වැරදි දෙයක්. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ ගැන. ඊට කලින් මම කියන්නම් අපි දන්නවා මේ අපේ චර්යාවන්, අපේ හැසිරීම. මේ හැසිරීම වලට මුල් වන්නේ අපේ සිතුවිලි. එතකොට මේ අපේ සිතුවිලි අනුව තමයි අපේ ක්‍රියාදාමයන් එදිනදා ක්‍රියාදාමයන් සිදුවන්නේ සහ සිදු කරන්නේ. අපි උදාහරණයක් කියන්නම්. අපි තනියම පාරක ගමන් කරනවා කියන්න. එහෙම එනකොට බල්ලෙක් එනවා අපි දිහාට දුවගෙන. දැන් මොකද කරන්නේ? ඕන ඇතරම් මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ ඇති. දැන් බල්ලෙක් දුවගෙන ආවම මොකද කරන්නේ? ප්‍රකාශ මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? අනිවාර්යයෙන් ඉතින් දුවන්න තමයි වෙන්නේ අපිට හැටි. ඔව් සමහර කට්ටිය දුවනවා. සමහර කට්ටිය ගහන්න උත්සාහ කරනවා පොඩයක් තියෙනවා නම් අතින් හරි ගලක් ඇහිඳලා හරි. ඔව්. එතකොට නැත්තම් කටින් පොඩ්ඩක් සැර දාලා බලනවා පොඩ්ඩක්. ගහක් තියෙනවා ගහකට නගින්න බලනවා. දැන් හැබැයි මේ බල්ලා ඉන්නේ කොහොමද? නඟුට පාතර දාගෙන කන් දෙක නමාගෙන හරි අර නිකන් මේ ඊටාම මේ දයාවෙන් තමයි Taman ළඟට දුවගෙන එන්නේ. එතකොට මොකද කරන්නේ? අපි ගල්ගෙඩිය කරන් ගහනවද? ගහට නගින්න අවස්ථාවක් නැහැ මේ වෙලාවට. හැබැයි මේ බල්ලා නගුටත් කෙලින් කරගෙන කන් දෙකත් උස්සගෙන අපි දිහාට දුවගෙන එනවා නම් අපේ ප්‍රතිචාරය අපි දැන් කලින් කියපු විදිහට. දැන් මේ අවස්ථා දෙකේදී වෙන්නේ මොකද? දෙකේම වෙන සිදුවීම බල්ලෙක් Taman දෙසට දුවගෙන එන්නේ. හැබැයි ඒ එන ස්වරූපයෙන් අපේ හිතට ඇති වෙන හිතවිල්ල අනුව තමයි අපේ චර්යාව වෙනස් වෙන්නේ. ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඒක නිසා මේකෙන් පැහැදිලි වෙනවා අපේ කය ක්‍රියා කරන්නේ අපේ සිතුවිලි අනුව කියලා. ඉතින් ඇත්තටම මේක එහෙම වෙච්චාම දැන් අපිට පුළුවන් අපේ සිතුවිලි වෙනස් කිරීම මගින් අපේ චර්යාවන් වෙනස් කරන්න. ඉතින් මේක භාවිතා කරන මනෝවෛද්‍ය විද්‍යාවේදී කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා අපි දන්නවා සමහර වෙලාවට අර ෆෝබියාස් එහෙම තියෙනවා සමහර කට්ටිය අර කරපොත්තෙන් එහෙම බොහොම බය ගතියක් තියෙනවානේ. අනේ දැන් මේ වගේ දේවලදී අපිට පුළුවන් මේවා චර්යාත්මකව වෙනස් කරන්න. මේ බය නැති කරන්න. ක්‍රමයෙන් මෙයාට මේක එක්ස්පෝස් කරන්න දීලා එයාට නිරාවරණය කරලා මේවා නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ හැඟීම නැති කරන්න පුළුවන්. එයා දකින්නකොට එන හැඟීම අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ අනුව මේ දක්වන ප්‍රතිචාර වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා වැදගත්ම දේ තමයි අපි අපිට නොපෙනුනත් මේ හිත කියන එක යම් යම් ක්‍රමවේදයන් ඔස්සේ එහි පාලනය ලබා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම අපි බෞද්ධ රටක් විදිහට අපි දන්නවා මේ බෞද්ධ ආගමේ මම හිතන්නේ මේ සියලුම දෙනා එක පිළිගන්නවා භාවනා ක්‍රමයන් විශාල ප්‍රමාණයක් තියෙනවා ලෝකේ අනිත් රටවලත් මේවා අනුගමනය කරනවා වර්තමානයේ වැඩිම දියුණු රටවල. මොකද මේ ආතතිය දුරු කරගන්න තමන්ගේ හිත පාලනය කරගන්න මේ හිත තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැතත් මේ ක්‍රමවේදයන් වලින් පුළුවන් අපිට එන සිතුවිලි වල ශීඝ්‍රතාවය සහ ඒ වගේ වෙන බලපෑම යම්කිසි පාලනයට නතු කරගන්න. ඉතින් ඒ නිසා මේ භාවනා ක්‍රම ඇත්තටම මේක ඒ ආගමක් ගැනම කියන්න ඕනේ නැහැ. යම්කිසි නිශ්චිත දෙයකට හිත යොමු කරගෙන ඉඳීම තමයි මෙතනින් අවශ්‍ය වෙන්නේ. හිත වෙන වෙන තැන් වලට යන්න දෙන්නේ නැතු. මේක අමාරු වැඩක්. තප්පර 10ක්වත් අපිට එහෙම ඉන්න බෑ වෙන මොකක් හරි හිතලා. ඉතින් අපිට අමාරුන් හරි මේක පුරුදු වුණොත් ඊට පස්සේ ඇත්තටම වෙන්නේ අර ආවේගයන් වලදී අපිට නිතර මුහුණ දෙන්න වෙන ආවේගයන් වලදී අර සැලීමක් නැතුව අපිට ඒකට හොඳට මුහුණ දෙන්න පුළුවන් එහෙම ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒකාග්‍රතාවය වැඩි වෙනවා. අපිට යම්කිසි අවධානයක් යොමු කරගන්න පුළුවන් යම්කිසි දෙයකට මේ හිතුවිලි අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඊටාම වැදගත් වෙනවා මේ සිත කියන දේ අඳුරගන්න ඒකේ තියෙන සිතුවිලි යම් කිසි දුරකට පාලනය කරගැනීමේ හැකියාව අත්කර ගැනීම අපි හැමෝටම ඊටාම වැදගත් වෙනවා. වෙලාව පෙරවරු 10යි විනාඩි 26යි ප්‍රකාශ්.
ඔව් දැන් වෛද්‍යතුමනි අපි එදිනෙදා කරන දේවල් එක්ක අපේ චර්යාවේ අපි වෙනසක් මොකක් හරි දකිනවා. එහෙමත් නැත්නම් අපේ ළඟම ඉන්න කෙනෙක්ගේ දන්න අඳුරන කෙනෙක්ගේ අපි චර්යාවේ හෝ මානසික හෝ මොකක් හරි වෙනසක් දකිද්දි අපි කොහොමද වෛද්‍යතුමනි ඒක ඔහු ආතතියකින් පෙළෙනවා නැත්නම් Taman ආතතියකින් පෙළෙනවා කියලා කොහොමද අපි හරියටම අඳුරගන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආතතියකට විශේෂිත වූ ලක්ෂණ මොනවා හරි තියෙනවද වෛද්‍යතුමනි? ආතතියට විශේෂිත වූ ලක්ෂණ තියෙනවා. මීට අමතරව මේ ආතතිය ගත්තාම මේක සාමාන්‍යයෙන් සමහර වෙලාවට මේක කෙටි කාලීන ආතතියක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දීර්ඝ කාලීනව තියෙන ආතතියක් වෙන්න පුළුවන්. මෙන්න මේ අනුව මේකේ ලක්ෂණ වෙනස් වෙනවා. අපි දන්නවා කෙටි කාලීනව තියෙන දෙයක් කෙටි කාලීනව තියෙන ආතතියකදී අපිට තියෙන අපිට හැඟීම් තද තීව්‍ර හැඟීම් වෙන්නේ සමහරට නියමිත පිළිතුර මේ අපිට ඇහැට පෙනෙපෙනිත් අපි ඒ උත්තරයට යන්නේ නැතුව ඊට වඩා වෙනත් උත්තරයකට යනවා. මොකද හිතන්න පුළුවන් කාලය අවමයි ඉක්මනින් තීරණ කරනවා. ඇත්තටම මේක මම කියන්න ඕනේ මේ දරුවෝ මේ වර්තමාන කාලේ දරුවෝ මේ තත්ත්වයට ඉතාම ගොදුරු වෙන්න එක හේතුවක් තමයි මේ පරිගණක ආශ්‍රිත ක්‍රීඩා. දැන් මේක ප්‍රශ්නයක්. මොකද මේ වගේ ක්ෂණික ප්‍රතිආරන් තියෙන්නේ. ඒතකොට අපි ඉස්සර මේ බලපු දේවල් නෙවෙයි දැන් යන්නේ. දැන් උදාහරණයක් කියන්නම් අපි ඉස්සර ටෙලි නාට්‍යයක් බැලුවොත් එක සතියක් බලලා ඊළඟ සතිය වෙනකන් අපිට තියෙනවා ඊළඟ කොටස. දැන් අපිට මෙතනින් ඒක බලවුවට පස්සේ ඊළඟ සතියේ මොනවද වෙන්නේ කියලා අපිට මේ අපේ හිතින් හිතාගැනීමේ කාලයක් තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්. ඒකේ යම්කිසි කාලයක් තිබ්බ. ඒක හරි මේ රමණීය දෙයක්. අපි දන්නවා අපි හැමෝම අහනවා මේ ගුවන්විදුලියේ ඉස්සර ඉඳන් තිබ්බ කතාවක් මේ මුවන් පැරස්ස කියලා මේ නාට්‍ය. මේක අහනකොට අපිට ඒ මුවන් පැලස කියන ගම්මානය හිතට මැවෙනවා. ඒකේ ඉන්න චරිත අපිට හිතට මැවෙනවා. එතකොට දැන් ඒ අපි හිතේ මවා ගන්න චරිත සහ ඒ ගම අපි හැමෝගෙම එක වගේ වෙන්නේ නැහැ. එකිනෙකාගේ ඒ මවා ගන්න චිත්‍ර රූප වෙනස්. හැබැයි ඔකේ චිත්‍රපටිය ආවට පස්සේ ඒක අපි හිතාගෙන පේවක් හැම බිඳ වැටෙනවා වගේ වුණා. මොකද අපි හිතපු ගමත් හිතපු චරිතත් ඒ විදිහට නෙවෙයි තියෙන්නේ. හැබැයි අපිට මේ තිබ්බ පරිකල්පනය කිරීමේ හැකියාවක් අපිට කාලයක් තිබ්බා ඒකට. දැන් අපි දන්නවා ඉස්සර මේ ප්‍රේමෝතුමුන්වලත් ලිපියක් ලියනකොට මේ ප්‍රමිතියට දෙයිලා ඒකෙන් සෑහෙන දවසක් ඉන්න ඕන අනිත් එක උත්තරේ බලන්න. දැන් එහෙම නෙවෙයි මේ තප්පර ගානක් යන්නේ SMS එකක් ගහපුවම. ඉතින් මම හිතන්නේ මේ අපේ අර කාලය අඩු වෙලා තියෙන හැම දෙයකටම ඉවසීම නැති වෙන්න මේක එක හේතුවක්. ඉවසන්න බෑ මොකද මේ අතිවේගී ගමන් රටාවකටයි යන්නේ. මේක ඇත්තටම මම කිව්ව එකයි පරිගණක ක්‍රීඩාවන් මේ දරුවන්ට එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද ඉවසීම පුරුදු කරන්න බෑ මේ වගේ. මොකද ගොඩාක් දේවල් අපිට පුළුවන් නම් ඉවසනවා නම් මේ ප්‍රශ්න ගොඩක් අපිට සාධනීය ආකාරයකට විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ඔය මේ ලක්ෂණ ඔබතුමා අහුවා වගේ මේ ප්‍රකාශ මේ අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් අපිට යාළුවෝ ඕනේ. යාළුවෝ හිතමිතුරු ඕනේ. වර්තමානයේ එක දෙයක් තියෙන්නේ මේ යාළුවෝ හිතමිතුරු ප්‍රමාණය ගොඩක් කරලා අඩු වෙලා මොහොන පොතේ නොදකපු මිතුරෝ තමයි ඉන්නේ. ඒගොල්ලෝ කවුද කියලාත් හරියට දන්නේ නැහැ. එහෙම අය ඉන්නවද කියලා දන්නෙත් නැහැ. හැබැයි ඒ අය තමයි දැන් යාළුවෝ වෙලා තියෙන්නේ. හැබැයි අපිට සැබෑ ලෝකයේ යාළුවෝ හිටියොත් තමයි අපිට අපේ වෙනස්කම් ඒ අයට දැනගන්න පුළුවන්. අපිට යම් කිසි ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් මගේ මිතුරට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට පේනවා එයාගේ එදිනෙදා තිබ්බ චර්යාවන් යම් ප්‍රමාණයකට වෙනස් වෙනවා. මෙන්න මේක වැදගත් වෙනවා සමාජයක් වශයෙන් අපි ජීවත් වෙනකොට ඒ අනිත් පුද්ගල අපේ හිත මිතුරන්ගේ එහෙම නැත්නම් අපේ යාළුවන්ගේ මානසික සෞඛ්‍යයත් ඒකවලට තියෙන ගැටලු මේවට උදව් කරන්න අපිට පුළුවන් වෙනවා එයා ගැන නිරීක්ෂණයෙන් හිටියොත්. අපි දන්න වෙනද හොඳටම අපිත් එක්ක කතා කරගෙන ඉන්න යාළුවා මේ දැන් දවස් කීපයකින් ඉඳන් වැඩි කතා බහ කරන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට අපි කතා කරවොත් තරහ යනවා. කියනවා මේ මට පාඩුවේ ඉන්න දෙන්න මේ පොඩ්ඩක් ඉන්න. දැන් ඒ වගේ දේවල් කියනවා. දැන් ඒ වගේම සමහර වෙලාවට විනෝදයෙන් හිටපු එක්කලා සමහර වෙලාවට පැත්තකට ඉන්න ගතියක් තියෙනවා. විනෝදාත්මක දේවල් අයින් කරලා. ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්.
වෙනදා සද්දබද්ද කරන්න නැතුව පැත්තකට වෙලා ටිකක් ශාන්ත දාන්ත වෙන්න එක මෙන්න හිටපු ගමන් දඟලන්න පටන් ගන්නවා කෑ ගහනවා. දැන් මේකත් මේ ආතතියේ එක්තරා ක්‍රමවේදයක්. සමහර වෙලාවට සමහර අයට මේ නිින්ද යන්නේ නැහැ. ආතතියක් තියෙනකොට. හැබැයි ඔක අනිත් පැත්ත සමහර කටියට ආතතිය තියෙනකොට වැඩි නිින්ද යනවා. හරි දැන් මේ වගේ දේවල් යම්කිසි චර්යාවේ වෙනස්කමක් තියෙනවා. මේක ඇත්තටම ඒක තමයි අපිට කියන්නේ අපි හොඳම මිතුරන් ඉන්න ඕනේ. හොඳම මිතුරන් හිටියොත් මේ පොඩි වෙනස්කමක් පවා තේරෙනවා. හැබැයි මුහුණු පොතේ මිතුරන්ට මේක තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ, ඒගොල්ලෝ දැනගන්න උවමනාවකුත් නැහැ. හැබැයි අර විදිහේ යම්කිසි වෙනසක් මේ තමන්ගේ මිතුරෙක්ගෙන් තේරෙනවා නම් අපිට පොඩි වගකීමක් තියෙනවා මේ ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොකද එහෙම නැති වුණොත් මේ ආතතිය කෙරවල සීදී වෙනසක් ගැනීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි අර විදිහට චර්යාත්මක වෙනස්කම් අපිට දකින්න පුළුවන් නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මම කියන්නේ විශේෂයෙන්ම අර සමහර අර මම කිව්වා මේ කලින් පැත්තකට හිටපු කෙනෙක් හිටපු ගමන් දඟලන්න පටන් ගන්නවා මේ වෙනත් විදිහට මේ අර වෙනදා නැති ප්‍රබෝධයකින් වැඩ කරනවා නම් ඒකත් හොයලා බලන්න ඕන තත්වයක් මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මම හිතනවා අපි හැමෝම වැදගත් මේ ටික දැනගන්න එක තමන්ගේ මිතුරන්ගේ යම්කිසි චර්යාත්මක වෙනසක් තියෙනවා නම් ඒ ගැන ටිකක් පරීක්ෂාවෙන් ඉන්න. වෙලාව පෙරවරු 10යි විනාඩි 37යි සිකුරාදා නුවර අලංකාරයේ චිත්තාලංකාරයේ සමගින් ඔබ රැඳෙන්නේ 0.1 මැදිරියේ දුරකථනය ඔබ වෙනුවෙන් විවෘතයි. අද දවසේ ආතතිය පිළිබඳවයි ඔබව දැනුවත් කරන්නේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී නීතිවේදී නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ වෛද්‍යතුමන් සමග. වෛද්‍යතුමනි විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය තුල බොහෝ දේවල් ඇතුළත් වෙලා තිබෙනවා. ලොවම එපා වෙලා කලකිරෙන අවස්ථා ඔබට මට අප කවුරුත් මේ වගේ දේවල් වලට මුහුණ පාලා තිබෙනවා. මම හිතන්නේ මේ ගීතයත් අද දවසේ මේ කතා කරන මාතෘකාව ඔස්සේ ඊටමත්ම බද්ධ වුණු ගීතයක්. ඇත්තෙම ඒ ගීතය තුළ ගොඩක් දේවල් කියවෙනවා. ලොවම එපාවේ කලකිරි කියන එකෙන් කියවෙන්නේ අතරම මෙයා මේ ආතතියටපත් වෙලා දැන් මානසික අවපීඩනයකට පත් වෙලා දැන් ඊළඟ අවස්ථාව තමයි තමන්ගේ ජීවිතේ නැති කර ගැනීම. හැබැයි ඒ වෙලාවේ තමන්ට හොඳම මිතුරෙක් ඉන්නවා නම් මේක කියන්න කෙනෙක් ඉන්නවා නම් ඒක කතා කරපුවාම එයාගේ ඒ හිත නිදහස් වෙනවා. ඒ කියන්නේ මේ තියෙන ආවේගයන් යම් කිසි දුරකට එයාට පාලනය කරගන්න පුළුවන්. මොකද ඒක ෂෙයා කරගන්න. තමන් අනිත් එක්කනත් එක්ක මේක බෙදා හදා ගන්නවා. එතකොට මම ආතතිය ගැන කියනනම් ආතතිය කියපුවාම ඒක අපි හඳුන්වනවා මානසික විසර බුබුලක් කියලා. දැන් අපි හැමෝටම විසර බුබුල් හැදලා ඇති. මොකද මේක ශරීරයේ තියාගෙන ඉන්නකොට රෙදෙනවා. හැබැයි අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහපුවම මොකද කරන්නේ? මේක මේ බ්ලේඩ් එකක් අරන් කපනවා. කපනකොට මොකද වෙන්නේ? ඉතා විශාල වේදනාවක් වෙනවා. සමහරට අඬනවා. හැබැයි ෂණයකින් එයාට ලොකු සහනයක් දැනෙනවා. මොකද ඒකේ සරවට එක හිර වෙලා තියෙන සරවට එක එළියට ගිහපුවම ලොකු සහනයක් දැනෙනවා. මෙන්න මේ වගේ තමයි මනස. දැන් මනසෙත් මේ තද කරගෙන හිර කරගෙන තමන් විසින් විඳව ගන්න තියෙන දේවල් තවත් හිතවත් තමන්ට ගොඩක් හිතවත් එක්කෙනෙක් එහෙම නැත්නම් වැඩි හිටියෙක් තමන්ට උපදෙස් දෙන්න පුළුවන් එක්කෙනෙක් මේ වගේ එක්කෙනෙකුට මේක කියනකොට සමහර වෙලාවට මේකට ඇඬෙන්න පුළුවන්. මේ එතන මේ ආවේගය එළියට එනකොට සංවේදී වෙනවා. හැබැයි මේක කියලා ඉවර වුණ ගමන් එයා ලොකු සහනයක් ලැබෙනවා. ඉතින් මේ සහනය ඊටම අවශ්‍ය වෙනවා අපිට ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි අපි කිව්වේ කලින් ඉඳන්ම කිව්වේ මේ යාළුවෝ අපිට ඕන. මේව අහන්න පුළුවන් යාළුවෙක් අපිට ඕන. අපිට කාලය දිය හැකි යාළුවෙක් ඕන. අපිට හොඳම මිතුරෙක් ඕන කියන්නේ අන්න ඒක නිසායි. හොඳයි ප්‍රකාශ්. ඔව් අද අපේ මේ පුරා හෝරාවක කාලයෙන් අපි කතා කරගෙන යද්දී වෛද්‍යතුමනි අපිට ඔබතුමාගෙන්ම ඇහුණ වචනයක් තමයි මේ ඉවසීම කියන්නේ. එතකොට අපි අපේ අසන්නන්ගෙන් ලබාගත්ත ඒ හඬපටවලක් තිබුණා මේ ඉවසන්නේ කොහොමද කියන එක ගැන ඔවුන් අහලා. අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති දැන් හඬපටවල තිබ්බ විදිහට මේ ඉවසලා අවසානෙත් උපරිම තැනේදී අපිට කියලා දීලා තියෙන ඉවසන්නේ කියලා. ඔබතුමා සඳහන් කරපු විදිහට භාවනාව බෞද්ධ ආගමේ විදිහට භාවනා ක්‍රමත් එක්ක හිත පාලනය කරගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම තවත් මොනවද වෛද්‍යතුමනි මේ ඉවසන්නට තියෙන ක්‍රම?
ඇතෙන් ප්‍රකාශ් මේ මම භාවනා ගැන කතා කරේ ඒක අපි විසින් වර්ධනය කරගත යුතු දෙයක්. මේක කාලාන්තරයක් තිස්සේ අපි වර්ධනය කරගත්තාම තමයි අපේ මේ සිතුවිලි පාලනය කරගැනීමේ යම් හැකියාවක් එන්නේ. අපි දන්නවා බුද්ධ ධර්මයේම තියෙනවා අටලෝ දහම කියලා. මේ අටලෝ දහමෙන් කම්පා නොවීම ඇත්තටම මේ හිත පාලනය කිරීම මගින් කරගන්න පුළුවන් දෙයක්. අපි හැමෝටම ඒ තත්ත්වයන් මූල දෙන ලාභ එතකොට නින්දා ප්‍රශංසා යසායස එතකොට දුක සැප දැන් මේවා අපි හැමෝටම මූල දෙන්න වෙන දේවල්. හැබැයි අපිට මැදිහත් සිතින් අපිට සතුටක් ආපම ඕනවට වඩා සතුට වෙන්නේ නැත්නම් අපිට දුකක් ආපම ඕනවට වඩා දුක් වෙන්නේ නැත්නම් අනේ එතන යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ සතුටෙන් එන දේවල් ඔක්කොම මොකක්වත් සතුට නැතුව නිකන් ඉන්නේ කියලා. දුක් වෙන අවස්ථාවකදී දුක් වෙන්න ඕනේ. හැබැයි ඒක යම්කිසි සීමාවක් තියෙනවා. ඒකේ යථාර්ථය අපි දැනගන්නවා. අපි දන්නවා අපි මම දැන් වෛද්‍ය විද්‍යාලයට තේරුණායි කියලා ලියුම ගෙදර එනකොට ලොකු සතුටක් එනවා. හැබැයි ඉතින් ඒක දවස් දෙක තුනක් යනකොට ඒක ඉවරයි. හරි දැන් ඒක තමයි යථාර්ථය. ඉතින් මම හිතන්නේ ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒක කාලාන්තරයක් තිස්සේ ටික කරගෙන එන්න ඕන දෙයක්. එතකොට එය තමන්ගේ චරිතයේ එක කොටසක් බවට පත් වෙනවා. ඉතින් ඒක වෙන මොකදක්. දැන් එහෙම නොවන පුද්ගලෙක් යම් කිසි පුද්ගලයෙකුට දැන් ආතතියක් කළා මොකක් හරි තරහ ගිහිල්ලා ඉන්න වෙලාවකට කියන්න බෑනේ භාවනා කරන්න කියලා. ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවා ඔබ කිව්වා වගේම ඉවසලා බැරිම තැනපයි අපි ඉවසන්න. අනිත් වෙලාවට වඩා දැන් මිනිස්සුන්ට අපිට හිතනවා පිහියෙන් යනලා මෙයාව මරන්න. දැන් ඇත්තටම ඒ මරන්න හිතන වෙලාවෙනේ මේ ඉවසන්න ඕනේ. හරි ඉතින් ඒක වැදගත්. මෙන්න මේ වගේ දැන් අපි දැන් කියනවා දැන් නම් ආයි ඉවසන්න බෑ මේ අන්තිම එහෙම කියනවනේ. දැන් අන්න ඒ වෙලාවේ ඔබට කරන්න පුළුවන් කීපයක් තියෙනවා. ශනිකව අඳුර ගන්නකොට මට දැන් තරහ ගිහලා තියෙන්නේ. තරහ ගියපම වෙන ලක්ෂණ තියෙනවනේ. තරහ ගියපම වෙන ලක්ෂණ තියෙනවා. අපි දන්නවා මොනවද? දත් මිටි කනවා. ඔව් දත් මිටි කන්න පුළුවන්. ගහන්න උත්සාහ කරන්න පුළුවන් නේද? ඔව්. ශරීරයේ මාංශ පේශි තද වෙනවා. සමහරවිට අතේ තියෙන දෙවිසි කරන්න පුළුවන්. එහෙම පුළුවන්. හරි. එතකොට ඊට අමතරව අපිට දාඩි දාන්න පුළුවන් මූණ රතු වෙනවා. එතකොට හදවත ගැහෙන ශබ්දය අපිට ඇහෙනවා. අපි කතා කරන එක ටිකක් උස්සහඬකින් කතා කරනවා. දැන් මේවා වෙනකොට දැන් මේ දැනගන්න දැන් ගිහිලා තියෙන්නේ මේ පොළ තරහ ගිහිලා තියෙන්නේ. හරි. ඉතින් එතකොට මේ ඇත්තටම අපි දන්නවා තරහ ගිහපම වෙලාවේ ගන්න තීරණ එතරම් නිවැරදි තීරණ නෙවෙයි. මේක නිසා තමයි මේ අපි දන්නවා නීතියේදී හදිසි කෝපය මත කරන දේවල් වලට නීතියේ යම්කිසි නිදහසක් තියෙනවා. ඒ වරද හදිසි කෝපය නිසා මේ අර සම්පූර්ණ දඬුවමම දෙන්නේ නැහැ. ඊට වඩා අඩු දඩයක් තමයි දෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් දේවල් සහ දැන් අපි දන්නවා මෙන් දැන් තරහ ගිහිල්ලා තියෙන්නේ. දැන් තරහ ගියපු වෙලාවේ ප්‍රකාශ් මට කියන්නකෝ මේ අපිට වැඩියෙන්ම තරහ යන්නේ කවුරුත් එක්කන්ද? ගොඩම ඉතින් තමන්ගේ ළඟම ඉන්න තමන්ට ගොඩක්ම හිතවත් අයත් එක්ක තමයි. ඔව් මොකද දැන් විතර දෙවිලේ ළඟින්ම ගැටෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මොකද දැන් පාරේ යන මිනිස්සුත් දැකලා මේ එන්න බෑ මෙන් තරහයි කියන්නේ එහෙම කියන්නේ නැහනේ. ඒකට මේ අපිත් එක්කන් අපේ ජීවිතයට සම්බන්ධ අයත් එක්කන් තමයි අපිට මේ තරහ එන්නේ. එතකොට මේ අපිට හිතන්න තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම වැඩිම තරහ එන්නේ දෙමාපියොත් එක්ක. ඒක තමයි මේ අපේ මොකද ඒකේ අපි දන්නවා අපි කුඩා දරුවෙක් විදිහට දෙමාපියන්ට අපි තාමත් කුඩා දරුවෝ අපි කොච්චර ලොකු වුණත් එතකොට එයාලා පොඩි කාලේ හිව්වා වගේ අපේ ජීවිත ගැන හොයන්න පටන් ගන්නවා. එතකොට ජීවිතේ අපිට තියෙන මේ අනවශ්‍ය ඇඟිලි ගැහිමක් කියලා එතකොට තමයි මේ තරහ යන්නේ ගොඩක් කලාවට. හැම දෙයකටම මේ බාධා කරලා මෙමය කියලා. හැබැයි මේ වගේ වෙලාවට පොඩ්ඩක් හිතන්න මෙයා මට කරලා තියෙන අතීතයේ මොකක් හරි කරලා තියෙන හොඳ දේවල් අපිට අපේ දෙමාපියෝ කොච්චර දුක් විඳින්න ඇතිද අපි මේ තත්වයට ගේන්න. එතකොට අපිට සාධනීය සිතුවිලි ඇති කර ගන්න පුළුවන් අර තරහ යන පුද්ගලයා සම්බන්ධ. සමහර විට ඔබේ ආයතනයේ ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන්. හැබැයි මේ ආයතන ප්‍රධානියා ඔයාලට දැන් බනිනවා. දැන් මේ මනුස්සයා කවදාවත් මට හොඳක් කරලා නැද්ද? මොකක් හරි කරපු හොඳක් ඇතිනේ. ඔබලා හිතන්න මට නැතත් වෙන කාට හරි මොකක් හරි කරපු හොඳකුත් ඇතිනේ. ඉතින් එන්න අර සාධනීය සිතුවිලි මේ ඇති කරගත්තාම මම හිතන්නේ මේ තත්ත්වය යම් කිසි තරමකට පාලනය කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපිට මේ වගේ දේවල් තියෙනවා දැන් බැලමලගෙන යනවා දැන් කරන්න දෙයක් නැහැ දැන් ගහන්නමයි හිතෙන්නේ.
හැබැයි ඉතින් ඒ වෙලාවේ අපිට පුළුවන් නම් 1 ඉඳන් 10ට ගණන් කරන්න සහ 10 ඉඳන් ආයේ 1ට ගණන් කරන්න. හරි. එතකොට අර ඇඟේ ශනිකව ශ්‍රාවය වෙන ඔය මේ හෝමෝන වල බලපෑම අඩු වෙනවා. ඒක එච්චර වෙලා තියෙන්නේ නැහැ. ටික වෙලාවයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අපිට අවම කරගන්න පුළුවන් අර පොඩි කාලයක් ඒ විදිහට ගත්තොත්. ඉතින් ඊළඟදී තමයි දැන් සමහර වෙලාවට දැන් ඉවසන්න බෑ දත් මිටි කාගෙනම ඉන්නවා. දැන් අපිට දැන් මේක හිතේ තියාගෙනත් ඉන්න බෑ මේ මිනිස්සයා මට කරපු දෙයට මේ මම මොකක් හරිම කරන්න ඕනේ කියලා. ඉතින් කාටවත් හිරිහැරයක් වෙන්නේ නැති දෙයක් කරන්න බෑ. දැන් කොලේක ලියලා ඕනේ විදිහට බැනලා ලියන්න පුළුවන්. ඒකට බයින්න තියෙනවා ඔක්කොම කටින් කියන්නේ නැතුව ලියලා ඉතින් යාට පෙන්නන්න එපා. ඉතින් ඊට පස්සේ සරහන් නිමුනහම ඔක පුච්චලා දාන්න පුළුවන්. කාටවත් අහු වෙන්න තියන්නත් හොඳ නැහැ. දැන් ඒ වගේ දෙයක්. හරි නැත්තම් දැන් බැනුම් අහගෙන ඇවිල්ලා දැන් තරහ හිතේ තියෙනවා. තවත් කෙනෙකුට කියන්නත් පුළුවන් නේද? කියන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා මේ ශනික දේවල් නෙමෙයි. දැන් මෙයාට ගිහිල්ලා පුළුවන් දැන් අර මනුස්සයා මට මෙහෙම කරා ඒ තරහට යන්න උදැල්ලක් කරන් කොටන්න පුළුවන් බිම. හරි තරහ නිමුණාට පස්සේ අපිට මේ පුළුවන් මේ ඔක හොඳ පැලයක් හදන්න 10 පාරක් තරහ ගියොත් පැල 10ක් හැදෙනවා. නෑ අතරම මේ මම කියන්න හදන්නේ අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි දන්නවා සමහර කට්ටිය නිතර තරහ යනවා. ඉතින් මේගොල්ලන් කරන්න පුළුවන් දෙයක් තමයි කොලයක් අරගෙන ලියන්න තමන්ට තරහ ගිය අවස්ථාවවලදී තමන් විසින් දක්වපු ප්‍රතිචාරයන් මොනවද කරලා තියෙන්නේ. හරි සමහර වෙලාවට ගෙදර තියෙන බඩු මුට්ටු පොළවේ ගහනවා. හරි සමහරවිට තමන්ගේ අතපය කපා ගන්නවා. හරි ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඉතින් එතකොට ඇත්තටම මේ ටික අපි කොලේක සටහන් කරගත්තාම ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් හොඳ නැති දේවල් අයින් කරන්න. දැන් මට හරි වෙනත් පුද්ගලයෙකුට හරි හිරහැයක් වෙනවා නම් අපි දන්නවා ගෙදර තියෙන බඩු ටික කැඩුවොත් ඉතින් අපිට ආයෙත් ගේන්න වෙනවා. ආයෙම ගේන්න වෙනවා. තව වියදමක් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ නැතුව අපිට පුළුවන් නම් සාධනීය දේවල් කරන්න. හරි මල් පැලයක් හදන්න. එහෙම නැත්නම් ඔය මාළු එහෙම ඉන්නෝනේ මේ මාළු ටැංකිය තියෙනවා. ඒකට ගිහිල්ලා කැම දාන්න බලන් ඒ වගේ දේවල් තියෙනවා. හරි වතු වැඩ ඒ වගේ අපිට සාධනීය දේවල් වලට මේ කේන්තිය සාධනීය දේවල් විදිහට පරිවර්තනය කරගත්තොත් අපිට මේක වඩා හොඳින් පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අර භාවනාවට අමතරව මේ වගේ කෙටි ක්‍රම ඒ අවස්ථාවට සුදුසු වෙන පරිදි යොදා ගැනීම වඩා සුදුසු වෙනවා. හැබැයි අද ඉගෙනගෙන හෙට වෙනකොට මේක ක්‍රියාත්මක කරන්න බෑ. මේක ටික කාලයක් යනවා මේ වැඩේට. හැබැයි කරන්න පුළුවන් ප්‍රායෝගිකව. මොකද මේ කාලේ ඊටාම වැදගත් වෙනවා මේ ශනිකව තියෙන ලෝකයේ හදිස්සි හැම වෙලෙම හදිස්සි වැඩ තියෙන ලෝකේ අපිට ඉවසන්න පුරුදු වෙන එක ඊටාම වැදගත්. ඔව් ගොඩම මේ දවස්වල මේ ගොඩක් කට්ටිය ගෙවල් වල. එතකොට රස්සාවට ගිහින් ඉන්න කට්ටියත් ගෙවල් වලට වෙලා ඉන්නවා. හැමදාම කැම්පස් ගියපු කට්ටිය ඉස්කෝල ගියපු හැමදේනම ගෙවල් වල ඉද්දි ටිකක් වෛද්‍යතුමනේ මේ තරහ එන එක වැඩි නේද? ඔව් ඇත්තටම මෙහෙම මේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අපේ තියෙන එදිනදා චර්යාවන් වෙනස් වීමත් ආතතියට මුලක්. විශේෂයෙන් අපි දන්නවා කාන්තාවරුන් විවාහ වෙලා මේ සම්පූර්ණයක් ගෙදර පදිංචි යනකොට එතන ලොකු මේ තියෙන මේ ආතතිය. මොකද ඒගොල්ලෝ කොහොම මාව පිළිගනීද? ඒ නන්දම කොහොම වෙයිද? අනික් කට්ටිය කොහොමද? ඉතින් මේ ලොකු මේක. අපි දන්නවා අපි ආයතනකින් තවත් ආයතනවලට මාරු වෙලා යනකොට ඒ ආයතනයේ ප්‍රධානියා කොහොමද වැඩ කරන කට්ටිය කොහොමද මේ අපිට ආතතියක්. ඒ කියන්නේ අපි එදිනදා ජීවිතේ චර්යාව වෙනස් වෙනකොට මේ යම්කිසි ආතතියක් ඇතිවෙනවා. විශ්‍රාම ගිහපුවමත් එහෙමයි. විශ්‍රාම ගිහපුවම අපි හැමදාම මිනිසුත් එක්කන් ඉඳලා අපේ කාර්යාල වල වැඩ කරලා ඒක නැතුව තනියම ඉන්න ගිහපුවම අපි ලොකු ආතතියකට හුදකලා වීම තවත් ප්‍රශ්නයක්. හුදකලා වීම ලොකුම ගැටලුවක්. අපි දන්නවා වැඩිහිටියෝ. දැන් ඉස්සර අපේ මං හිතන්නේ අතීතයට ගියොත් අපිට තිබ්බනේ ලොකු පවුලක්. අම්මා තාත්තා සීයලා ආච්චිලා නැන්දලා මාමලා මේ ඔක්කොමලා එක ගෙදරක නැත්තම් ළඟ පාතේ ඉන්නේ. ඉතින් එතකොට අපිට ඕන තරම් විවේක කාලයේදී අපේ ඥාතින් ඉන්නවා අපිට කතා බහ කරන්න අපේ ප්‍රශ්න කියන්න ඒ ඕනම දෙයකට. හැබැයි වර්තමාන කාලේ වෙනකොට අර න්‍යෂ්ටික පවුලක් වීම තුළ අම්මයි තාත්තයි දරුවෝයි විතරයි මෙතන ඉන්නේ. අම්මත් වැඩට යනවා තාත්තත් වැඩට යනවා දරුවෝ පන්ති වලට යනවා දවල් වලට කවුරුකුත් නැහැ. සමහර විට අර විශ්‍රාමික මව හෝ පියා හෝ දෙන්නම් හෝ අර ගෙවල් වල තමයි ඉන්නේ. දැන් එතකොට මේ අයට වෙන්නේ මොකද්ද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඉස්සරලා මම කිව්වා අපිට ඕන තරම් කට්ටිය හිටියනේ සුරතල් කරන්න කතා කරන්න. දැන් එහෙම නැහැ. දැන් එතකොට මේ අය තදබල ආතතියකට ලක් වෙනවා. දැන් මේ අයට තේරෙන්නේ ටික දවසක් යනකොට දැන් මගෙන් කාටවත් වැඩක් නැහැ.
හරි අපි දන්නවා වයසට යනකොට සමහරවිට රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට එයාගෙන් ඉපීමේ හැකියාව නැති වෙලා යනවා. ඉතින් එතකොට එයා හිතන්නේ මං ඉන්න එක කරදරයක්. මගේ දරුවන්ට කරදරයක්. මේක මට වැඩකුත් නැහැ, ලෝකෙට වැඩකුත් නැහැ. ඉතින් ඒ හින්දා හොඳම දේ මේ ජීවිතයෙන් පලා යාම කියන එක හිතනවා සමහර කට්ටිය ජීවිතේ නැති කරගන්න පවා පුළුවන්. හැබැයි වර්තමාන ක්‍රමවේදයන් තුළ අපිට ආපහු අර ලොකු පවුලකට යෑමේ හැකියාව නැහැනේ. හැබැයි මම හිතනවා වෙන රටවල නම් තියෙනවා මේ ද්විවාසුරක මධ්‍යස්ථාන මේ වැඩිහිටියන් වෙනුවෙන්. ඒතකොට වැඩිහිටියන් දරුවන් ගෙවල් වලට එනකන් අර කුඩා දරුවෝ තියෙනවා වගේ අපි දන්නවනේ මේ ලෝක ළමා දින සහ වැඩිහිටි දින හින්දා එකම දවස් දාලා තියෙන්නේ. මොකද අපි වැඩිහිටි බවට පත් වෙනකොටත් නැවතත් ලදරුවෙක් වගේ තමයි අපිට ඒ අවශ්‍යතාවයන් දැනෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ වගේ ස්ථාන අපිට ඇති කරන්න පුළුවන් නම් මේ අය දවල් වරුවේ එහෙ තියන්න පුළුවන් නම් ඒ අයට තමන්ගේ සමවයසයත් එක්කන් කතා කරන්න පුළුවන්, ගැටලු කතා කරන්න පුළුවන්, සමහර ක්‍රීඩාවන් වගේ දේවල් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් එන්න මේක ඒ අයගේ ආතතිය නැති කරන්න ඇත්තටම මම හිතන්නේ අපි අවධානය යොමු කරලා තියෙනවා මදි. මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේ පහසුකම් ඇති කරවුවොත් ඊළඟදී ඒ රසවත් අත්දැකීම් තියෙනවා. ඒ සියලුම දෙනාට වැඩිහිටියන්ට අතීත කාලේ රසවත් අත්දැකීම් තියෙනවා. ඇත්තටම පුළුවන් නම් අපිට මේව පොතක් බවට පරිවර්තන කරන්න. ඒ අත්දැකීම් මේ කාලේ තිබ්බ රට ලෝකය ගැන ඉදිරියට එන දරුවන්ට විඳින්න පුළුවන් දේවල් තියෙනවා ඒකේ. ඉතින් ඒක නිසා ඒ වගේ ඊටාම වැදගත්. රාජ්‍ය සේවකයෝ රට පුරාම වැඩ කරපු අය ඉන්නේ. මේ එක එක තැන්වලදී ගත්ත ලොකු අත්දැකීම් තියෙනවා. මේවා ඇත්තටම අපිට පුළුවන් නම් ඒ අය ධෛර්යමත් කරලා ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ පොතක් බවට පරිවර්තන කරන්න මම හිතන්නේ ඒ වගේ දේවලකින් ඒගොල්ලන්ට සතුටක් ලැබෙනවා, රටට ප්‍රයෝජනයක් වෙනවා, ආතතියක් දුර වෙනවා. හොඳයි වෛද්‍යතුමනි, වෙලාව පෙරවරු 10යි විනාඩි 52යි. එනිසාවෙන් මා හිතනවා අවසාන ප්‍රශ්නය යොමු කරා නම් වඩා වටිනවයි කියලා. අපි හිතමු අපි අවට ඉන්න කවුරු හෝ ආතතියෙන් පෙළෙනවා. එහෙම නැතිනම් අපේ සහෝදරයෙක්, යහළුවෙක්, ඉහෙලියක් කවුරුන් හෝ. දැන් අපි මොකද්ද ගත යුතු පියවර? දැන් වෛද්‍යතුමා ඊටාම හොඳින් අපිට පැහැදිලි කළා අපසතුව යම් හික්මීමක් නැතුව ආතතියකින් යම් කෙනෙකුට වෛරයක් හිතේ ඇති වුණොත් ඉවසීමට වඩා කරන්නා වූ දේවල් බොහෝමයක් කියලා දුන්නා. ඒ වගේ මට අවසාන වශයෙන් අපිව දැනුවත් කරන්න, දැන් මෙහෙම ආතතියෙන් පෙළෙන කෙනෙක් කොහොමද අපි කවුරු වෙතද යොමු කළ යුත්තේ? කොහොමද අපි ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? අපි දන්නවා මුලින් කිව්වා වගේ අපේ රටේ විශාල ප්‍රමාණයක් මේ තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන් පාසල් දරුවෝ දැඩි පීඩනයක ඉන්නේ. මේගොල්ලන් තියෙන මේ විභාග සහ දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් වෙන බලපෑම්, සමාජයෙන් වෙන බලපෑම් මත. ඉතින් ඒ නිසා මේ දරුවන් පොඩි කාලෙම ආතතියට ගොදුරු වුණොත් ඒ අය අපි දන්නවා ආතතිය නිසා සිරුරේ ආතතියට ඇති කරන හෝමෝන වර්ග ශ්‍රාවය වෙනවා. එතකොට මේ හෝමෝන දිගු කාලිනව සිරුරේ වැඩි වෙච්චාම අපි දන්න අධිවික්‍ර ගන්තියෙන් එන කෝටිසෝල් වර්ගයේ හෝමෝන් වගේ දේවල් වැඩි වුණාම මොකද වෙන්නේ? මේ අය ඉක්මනින් රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියවැඩියාව වගේ රෝගී තත්ත්වය. මොකද ඉන්සිලින් වල ක්‍රියාකාරීත්වය නවත්තන්න පුළුවන් මේ ආතතිය සඳහා ඇතිවන හෝමෝන මගින්. ඉතින් ඒ හින්දා මේ අය මේ වගේ රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යම් මානසික රෝග වලට ගොදුරු වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මේ රජයේ විසින් උපදේශක ගුරුවරුන් පත් කරලා තියෙනවා මේ දරුවෝ සම්බන්ධව වැඩ කරන්න. උපදේශනයේ සඳහා දරුවන්ට ගැටලුවක් තිබ්බොත් ඒ ගුරුවරුන් හමු වෙලා තමන්ගේ ගැටලුව කතා කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක එතරම් සාර්ථක වෙලා තියෙනවද කියන ගැටලුවක් වෙනවා. මොකද මම පසුගිය කාලේ පාසල් ගණනාවකට ගිහිල්ලා දේශන පවත්වලා තියෙනවා. එතකොට මට එනවා විශාල ප්‍රශ්න ගොඩක්. ඉතින් ගුරුවරයාට මේ ප්‍රශ්න යොමු නොවන්නේ ඇයි කියන එක මට ගැටලුවක් වුණා. ඇත්තටම එතන තියෙන ප්‍රශ්නේ ඒ ගුරුවරුත් එක්කන් එහෙම ගැටලු කතා කරන්න ඒ දරුවෝ මෙලිකමක් දක්වනවා. සමහර ඒවා ඒ ගුරුවරයාට කෙලින්ම කියන්න බැරි ගැටලු තියෙනවා. ඒනට ජීවිතේ වැදගත්ම තීරණ ගත යුතු ගැටලු. ඉතින් මේ වගේ දේවලදී සහ මේ සමහර වෙලාවට අනිත් අය බලාගෙන ඉද්දි ගිහිල්ලා කතා කරන්නත් යම්කිසි පසුබැස්මක් තියෙනවා. මේ නිසා ඇතට මම නම් යෝජනා කරේ අපි ඒ ගුරුවරු ඉන්නවනම් කලාපයටම ගුරුවරු 10 දෙනෙක් ඉන්නවා කියමුකෝ. අපි ඒ අධ්‍යාපන කලාපයට ඒ 10 දෙනාම ඒ හැම ඉස්කෝලේකටම ගිහිල්ලා පොඩි කතාවක් කරලා තමන්ගේ ලංගම් විස්තර දුරකථන අංකයක් ලබා දෙනවා නම්
ඒ දරුවන්ට පුළුවන් තමන් ස්තෝරා ගන්න ඒ ගුරුවරයෙකුට දුරකථනයෙන් කතා කරන්න. අපි දැන් හැමෝටම දුරකථන තියෙනවා නැත්නම් ලිපියකින් හරි දැනුම් දෙන්න. එහෙම මොකද දරුවා දන්නවා තමන් කාටද කතා කරන්න කියලා. ගුරුවරයා දන්නේ නැහැ මේ තමන් කවුද කාටද කතා කරන්න කියලා. හැබැයි ගැටලුවට පිළිතුරු වෙනවා. දැන් මම එක සැරයක් දේශනයක් කරාට පස්සේ මට ෆුල් ස්කැප් කොළ 4ක ලිපියක් එවල තිබ්බා. එක විද්‍යාලයක ගැහැණු දරුවෙක් එයාට මුහුණ දෙන්න වෙලා තිබ්බ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඒකේ කියලා තිබ්බා. හැබැයි අන්තිමට දීලා තිබ්බා මම මේකේ මගේ ලිපිනේ ලියන්නේ නැහැ. මට මේකට උත්තර නෙවෙයි ඕනේ, මට මේක කාට හරි කියන්න ඕන කරලා තිබ්බේ. ඒක නිසා තමයි මම මේ විස්තර කිව්වේ. එකෙන් එයාට සහනයක් ලැබෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අර විදිහට මම හිතන්නේ මේ උපදේශන ගුරු ක්‍රමවේදය යම් කිසි වෙනසකට ලක් කරනවා නම් වඩා හොඳයි. ඊළඟට වැඩිහිටියෝ ගාව අපි දන්නවා ඉස්සරනම් අපිට කතා කරන්න හිටියා උගත් බහුශ්‍රృత අය ඕනතරම් කාලේ තිබ්බා ඒගොල්ලන් මේවට උත්තර දෙන්න කතා කරන්න. හැබැයි දැන් වෙනකොට ඒක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ සමහර වෙලාවට තියෙනවා ඔය ස්වේච්ඡා සංවිධාන තියෙනවා මේ උපදේශනය සඳහා වන ඒවට යොමු වෙන්න පුළුවන් ඒක වෘත්තීය උපදේශකයන් එතන ඉන්නවා සුමිත්‍රය වගේ ආයතන. ඒ වගේම තමයි මේ ගොඩක් දෙනා දන්නේ නැහැ මේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම වගේ උපදේශනය සඳහා නිලධාරියෙක් රජයෙන් පත් කරලා තියෙනවා. මේක එතරම් ජනප්‍රිය වෙන ගොඩක් අය දන්නේ නැහැ මෙහෙම පුද්ගලයන් ඉන්නවා මෙහෙම සේවාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ තමන් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උපදේශන බහර වෙන්න නිලධාරියව හම්බ වෙන්න පුළුවන්. එකල කතා කරන්න පුළුවන්. ඒ අය සියලුම රහස්‍යභාවයන් ආරක්ෂා කරනවා. ඒ අය ඒ වගේම නොයෙක් ආයතන සමග සම්බන්ධතා තියෙනවා. ඒ මගින් තමන්ගේ ගැටලු निराකරණය කර ගැනීමට උදව් උපකාර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ ඔක්කොමත් අමතරව තමන්ගේ යාළුවෙක් ඉන්නවා නම් තමයි යාට උපදේශකයා සහ ඇහුම්කන් දෙන්නා විය යුත්තේ. හැබැයි මතක තියාගන්න අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අනුකම්පාව නෙවෙයි සහකම්පනය. අනුකම්පාව කියන්නේ එයා ගැන දුක හිතන එක. හැබැයි සහකම්පනය කියන්නේ එයා හිතන අයුරු තමන්ට දැනන. දැන් උදාහරණයක් අපි පාරයිනේ අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. අන්ධ සැරේටියකුත් තියාගෙන සුදු සැරේටියකුත් තියාගෙන. අපි යාදී හබල අනේ පව් කියන එක ඒක අනුකම්පාව. හැබැයි අපි දන්නවා මෙයා පාර මාරු වෙන්නයි මේ ඉන්නේ. අපිට පුළුවන් නම් අතින් අල්ලගෙන මෙයා පාර මාරු වෙන්න උදව් කරන්න. අන්න එතන තමයි සහකම්පනය. ඒ වගේ මෙහෙම අපි උපදෙස් දෙනකොට ඒ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ප්‍රශ්නේ ඔහුගේ ප්‍රශ්නයක්. ඒ ඔහුට හොඳට සවන් දෙන්න. ඒකල උත්තරේ ගන්න ඕනේ. ඒකට ගත යුතු පිළියම ඔහුගේම ඔහුට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔහුගේම උත්තරයක් තමයි ගන්න ඕනේ. අපිට උත්තර පිටින් ලබා දෙන එක හොඳ නැහැ. ඉතින් හැම වෙලේම හොඳ අසන්නෙක් වෙන්න ඒ සහකම්පනය පුරුදු වෙන්න. මේකෙන් ඔබට පුළුවන් වෙවි ඔබගේ මිතුරන්ගේ ඒ වගේම රටේ බොහෝ දෙනාගේ ජීවිත සුරකින්න. හොඳයි, අද දවසේ චිත්තාලංකාරය නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. ආතතිය පිළිබඳව ඔබ දැනුවත් කළේ. මා හිතන්නේ ඔබටත් යම් මෙවැනි වූ මානසික ගැටලුවක් තිබෙනවා නම් අපට ලියන්නට කියලාත් අපි ආරාධනා කරනවා. චිත්තාලංකාරයේ කඳුරට සේවයේ පුෂ්පදාන මාවත මහනුවර. චිත්තාලංකාරය කඳුරට සේවයේ පුෂ්පදාන මාවත මහනුවර කියන ලිපිනය ඔබ වෙනුවෙන් විවෘතයි. අපි ලබන සතියේ සිකුරාදා වෙත් පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා චිත්තාලංකාරය ඔබට සමීප කරන්නට සූදානම්. අද දවසේ ඔබව ආතතිය ඔස්සේ දැනුවත් කළේ මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී නීතිවේදී නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ වෛද්‍යතුමන්. බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේ පැමිණ අපව මේ මාතෘකාව ඔස්සේ දැනුවත් කිරීම පිළිබඳව. බොහොම ස්තුතියි. එහෙමනම් ප්‍රකාශ අපට ලැබෙන ගුවන් කාලයේ මෙතනින් නිමයි. ඒ නිසාවෙන් ලබන සතියේත් හමු වීමේ බලාපොරොත්තු ඇති ඔබෙන් සමගන යනවා. ඔබත් සමගන දුරු මම ඉරෝෂාලියනාරච්චි. ඇත කඳු පෙළ සුසැදි මනහර සීත නල රැල්ල නයන පොබ යන සිහිල් දිය පිරි නුවර කිරි සයුර කවර නරපතිරාව පෑ මහනුවර රජදහන
නකල සුලලිත කලාවන් සැදි පොරණ රජ පියසයි විසුල සිංකඩ ගලගුවන් ගැබ නැනනුවන් පතුරයි හඳුරට